ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන මුළු දවස පුරාවට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා any time data package Zoom, Google, Microsoft, YouTube අධ්‍යාපනික ඇප් සහ වෙබ් භාවිතයන් සඳහා සුවිශේෂී ගාස්තු සමග GB 35ක් රුපියල් 495යි GB 80ක් රුපියල් 995යි ඔබත් අදම ඇක්ටිවේට් කරගන්න සුපිරි අධිවේගී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමග අදම ඔබේ නිවසත් බලකන්වන්න ඩයලොග් අනාගතය අදයි ආයුබෝවන් සහෘද ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා පිළිගන්නවා සංග්‍රාමයේ ඔන්ලයින් එඩිෂන් powered by dialog broadband එත ඔබ මේ එකතු වී සිටින්නේ කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලයත් කොටහෙන ශාන්ත බෙනඩික්ත විද්‍යාලයත් අතර පැවැත්වෙන ප්‍රථම වටේ විවාදත් සමගයි අධ්‍යයන මේ විවාදයේ ප්‍රස්තුතය කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක පවතී ප්‍රශස්ත මට්ටමක නොපවතී ඒ අනුව අද මෙම ප්‍රස්තුතය යෝජනා කරනවා කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලය මෙම ප්‍රස්තුතයේ ප්‍රතියෝජනා කරනවා කොටහෙන ශාන්ත බෙනඩික්ත විද්‍යාලය අදින මෙම විවාදයේ විනිශ්චය කිරීම සඳහා අප සමග සම්බන්ධ වෙනවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ආදි විවාදක කුසල් වීරරත්න මහත්මයා කොළඹ රාජකීය විද්‍යාලීය ආදි විවාදක විදුර ගමගේ මහත්මයා කොළඹ අශෝක විද්‍යාලීය ආදි විවාදක කුසල් හෙය්යන්තුඩුව මහත්මයා විවාදයේ සියලු කටයුතු සූදානම් අපි යමු විවාදයේ වෙත As the foremost institute of its kind, IPM is now ready for the brave new road ahead, while ushering in an era of momentous change that will ensure even greater success. Today, the institute celebrates yet another milestone on its journey of excellence, as IPM is transformed by its recently acquired chartered status into CIPM, the Chartered Institute of Personnel Management. CIPM Skipper Strike. යෝජක හා ප්‍රතියෝජක පිළේ නායකයින් හට තම අදහස් දැක්වීම සඳහා මිනිත්තු 4ක කාලයක් මේ වටේදී හිමි වේ. 2019 දෙසැම්බර් අගභාගය වෙන විට චීනයේ වුහාන් වලින් ව්‍යාප්තිය ආරම්භව මේ වෙන විට ලෝකයේ රටවල් 150කටත් වඩා කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙලා ඉවරයි. එවන් වූ වත්මන් සමාජ අපසරයේ සිට අවසරය ප්‍රාර්ථනා කරන ඔහෙර දේවී නායකත්වයට උක්ත වූ විවාදයට ප්‍රශ්නෙට විවාදයේ ආරම්භය සංග අවධානය රැගෙන යන්නේ මාතෘකාවේ එක් වැදගත් වචන ඛණ්ඩයන් සඳහා අර්ථපූර්ණ වූ නිර්වචනයන් ලබා දීමට කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම් ප්‍රශස්ත මට්ටමක වාදී අපි කොරෝනා අභියෝගය කියලා දකින්නේ මොකද්ද මේ වෙද්දී ලෝක පුරා මරණ 250,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් 20 වෙනි සියවසේ සිද්ධ වෙයි 21 වෙනි සියවසේ සිද්ධ වෙච්ච දරුණුකම වාචික විදියට අපි කොරෝනා වෛරසය දකිනවා එතනින් එහාට ගිහිල්ලා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රය කියන්නේ බිම් මට්ටමේ ඉන්න සෞඛ්‍ය කළමනාකරන නිලධාරීන්ගේ ඉඳන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය පරිපාලන දෙපාර්තමේන්තු නිලධාරීන් දක්වා වූ පුළුල් ශාස්ත්‍රය අපි දකිනවා සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා දැන් සූදානම කියලා අපි දකින්නේ මොකද්ද ඕනෑම ක්‍රියාවලික අනාගත තත්ත්වයන් සඳහා මුහුණ දීමට අවශ්‍ය වෙන්නා වූ කටයුතු මනාව සංවිධානය කිරීම සිද්ධ වෙනවා නම් අපි එතන සූදානමක් දකිනවා දැන් මාතෘකාවේ නිර්වචන ටික එසේ හමාර කරලා හැරෙන්නේ විහෙර දෙවිය තිරසාරු පදනම දිහාට පදනමේ පළමු අංගය ගත්තම් කරන්නේ කොරෝනා වෛරසයේ මෑතකාලීන ව්‍යාප්තිය සහ එහි පවතින අවිනිශ්චිතතාවයත් එක්ක ඔබට මතකද එදා චීනයේ වුහාන් වලින් පළවෙනි රෝගියන් ටික හම්බ වෙනවත් එක්කම ලෝකයේ ඇතුලේ කතා බහක් ඇති වෙන්න පටන් ගන්නවා 2003 සහ 2014 වෙද්දී ලෝකයේ SARS සහ MERS කියනවා වෛරස් කණ්ඩායමෙම තවත් එක් වෛරසයක් තමයි COVID-19 කියන්නේ කියලා. එතනින් එහාට ගිහිල්ලා ඒක අනාවරණය කරගෙන කල්යන්නත් කලින්ම ඇමරිකාව වගේ ලෝකෙ ඉන්න බලවත්ම රටවල් ටිකට මේ වෛරසය කොයිතරම් බලපෑම් කරන්න පටන් ගන්නවද කියනවා නම් සමහර ප්‍රංශය ජර්මනිය වගේ රටවල් වල ඉන්න මිනිස්සු තමන් සතුව තියෙන මුදල් පවා පාරට විසිකලා දාලා තමන්ගේ ජීවිතයේ තියෙන අවිනිශ්චිතතාවය සමාජය තුළ ප්‍රකට කරන්න ගන්නවා. එතනින් එහාට ගිහිල්ලා දැන් කොරෝනා වෛරසය සමාජගත වෙලා යම් කාලයක් ගත වෙලා අවසానයි. මේ වෙනකොට කොරෝනා වෛරසයට නිසි වූ ප්‍රතිකාරයක් නිසි වූ ඖෂධයක් හොයාගන්න ලෝකයේ කිසිම රටකටවත් කිසිම විද්‍යාඥයෙක්ටවත් නැහැ කියලා තියෙනවා. දැන් කොරෝනා කියන්නේ ඒ වගේ අවිනිශ්චිත තත්ත්වයක් වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වලා දෙනවා මේ කොරෝනා වෛරසයේදී කොරෝනා වෛරසයෙන් වැඩපවත්වන්න නම් අවශ්‍ය වෙන ප්‍රධානම සාධකය තමයි පුද්ගල පූර්වාරක්ෂාව කියලා. දැන් ඔය යටතේ පුද්ගල පූර්වාරක්ෂාව කරුණු 6ක් ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂයෙන් දකින්නවා. ඒ තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ
ආදේශ පිළිපැදීම, දුරස්ථභාවයෙන් රාජකාරී කිරීම, ඒක රාශී වීම අවලංගු කිරීම, සාවද්ද තොරතුරු වලට එරෙහිවීම, මානසික සෞඛ්‍ය රැකවරණය සහ සමාජ ව්‍යසනය පිළිබඳව දැනුවත් කිරීම. දැන් ලංකාව ඇතුලේ ඔය කියනවා පුද්ගල පූර්ව ආරක්ෂාව කොයිතරම් දුරකට තිබ්බද? ලෝකයේ ඇතුලේ කොරෝනාව සංගතය ඒ තරම් තත්ත්වය වාර්තා කරද්දී ලංකාව ඇතුලේ පළවෙනි දවසේම නිරෝධායන නීති කඩ කළා 200කටත් වඩා ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. පදනමේ දෙවනි අංකයේ ගෙත්තම් කරන්නේ මේ වෙද්දි ලංකාවේ තියෙන තත්ත්වයට සාපේක්ෂව ගරුවත් බුද්ධිමතුනේ ඔබත් මමත් අපි හැමදෙනාම දන්නවා ලංකාව කියන්නේ තාම ලෝකයේ තුන්වෙනි පන්තියේ සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔය කියනවා රට ඇතුලේ ආර්ථික අර්බුද ටික දේශපාලන අර්බුද ටික දකින්නවා. ඒ වගේම තමයි කොරෝනා අභියෝගය කියන්නේ ලංකාවේ ඉන්න සෞඛ්‍ය ශාස්ත්‍රයට විතර තනිව ජය ගන්න පුළුවන් අභියෝගයක් නෙමෙයි. දැන් ඔය කියන කොරෝනා අභියෝගය ජය ගැනීම කියන ක්‍රියාවලිය ඇතුලේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ප්‍රධාන කොටගෙන ආරක්ෂක ශාස්ත්‍රය, දේශපාලන ශාස්ත්‍රය, මූල්‍ය කල්පනාකරන ශාස්ත්‍රය, ඔය කියනවා සියලුම අනුශාස්ත්‍රයන්ගේ එකතු වීමේ අවශ්‍යතාවයක් අපි දකිනවා. හැබැයි ඔබට මම කලින් පැහැදිලි කරලා දුන්නා ලංකාව ඇතුලේ මේ වෙද්දි දේශපාලන සහ මූල්‍යමය කියනවා තත්ත්වයන් අතින් අස්ථාවර භාවයක් අපිට දකින්නට පුළුවන් වෙලා තියෙනවා. ඔය කියනවා අස්ථාවර තත්ත්වයන් මත ඉඳගෙන ලංකාවේ මේ වෙද්දි තියෙනවා වර්තමාන තත්ත්වයට සාපේක්ෂව ලංකාව ඇතුලේ මේ වෙද්දි සෞඛ්‍ය ශාස්ත්‍රයන් ටික ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නිකුත් කරලා තියෙන පෙර සූදානම් කියන නිර්ණායකයන් ටික තෘප්ත කරගන්න ලංකාව ඇතුලේ සමත් වෙලා තියෙනවා. ඒ තමයි මිනිසාට වෛරසය සංක්‍රමණය වීම සීමා කිරීම. කොරෝනා අභියෝගයේ ජය ගැනීම හේතු සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්ත මට්ටමක නොපවතී. එන්න වියත් බුද්ධිමතුනේ බෙනඩික්ටේ ප්‍රස්තුතය වචනයෙන් වචනය බොහොම සරලව ඉගෙන ගන්න. එකග වෙන්නේ නැහැ වෙහෙර දේවියන් එක්ක. පළවෙනි කාරණාව තමයි ගරු වියත් බුද්ධිමතුනේ කොරෝනා අභියෝගයේ ජය ගැනීම කියන වචන ඛණ්ඩයේ නිර්වචනයේදී වියත් බුද්ධිමතුනේ බෙනඩික්ටේ ඒක අවධි 4ක් යටතේ තේරුම් ගන්නවා. පළවෙනි අවධිය විදිහට අපි දකිනවා අද වෙද්දී කොරෝනා වෛරසයේ විශාල වෛරසයක් විදිහට ලෝකේ පැතිර යද්දී ලංකාව විදිහට කවුරුත් කොරෝනා රෝගියෙක් ලංකාවට එන එක වළක්ව ගන්න ඒ පළවෙනි පූර්ව අවධිය දකින්න ගරු වියත් බුද්ධිමතුනේ. දෙවෙනි අවධිය විදිහට වියත් බුද්ධිමතුනේ කොරෝනා වෛරසයෙන් කවුරු හරි ලංකාවට ආවනම් ඒක ව්‍යාප්ත වීම වළක්වීම කියන දෙවෙනි අධියට දකින්නවා. තුන්වෙනි අවධියට වියත් බුද්ධිමතුනේ කොරෝනා වෛරසය ලංකාවටත් ඇවිල්ලා ඒක වළක්ව ගන්නත් බැරුව ගියොත් ප්‍රජා ව්‍යාප්තිය වළක්වීම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීම අපි තෙවන අධියට විදිහට දකිනවා ගරු වියත් බුද්ධිමතුනේ. හතරවෙනි අවධිය විදිහට අපි දකිනවා ලංකාව කොරෝනා අභියෝගයට කොරෝනා වසංගතයට මුහුණ දීලා අවසන් වුණාට පස්සේ එතනින් එහාට රටක් විදිහට දියුණු වෙලා ඉදිරියට යන්නේ කොහොමද කියලා ඒ අවශ්‍ය කරන සියලුම සූදානම් ටික ගන්න කොහොමද කියන එක හතරවෙනි අධියට විදිහට දකිනවා ගරු වියත් බුද්ධිමතුනේ. දැන් අපි සරලව තේරුම් ගන්නමු කොරෝනා අභියෝගයේ ජය ගැනීම කියන එක ඔය අවධි හතරට අනුව ලංකාවේ අවධි හතරට අනුව ගරු වියත් බුද්ධිමතුනේ සාපේක්ෂයි. පළවෙනි අවධියට අනුව කවුරුත් කොරෝනා රෝගියෙක් ලංකාවට එන්නේ නැතුව තියාගත්තා නම් අන්න එතනදී අපි කොරෝනා අභියෝගය ජයගත්තා. දෙවෙනි අවධියට විදියට වියත් බුදුතුනේ ඇවිල්ලා ලංකාවේ ව්‍යාප්ත වෙන්න ගත්තොත් ඒ ව්‍යාප්ත වීම නැවැත්තුවොත් ගරු වියත් බුදුතුනේ අන්න ඒක අපි ජයගත්තා. අරත් විදියට ඔය තුන්වෙනි අවධියත් හතරවෙනි අවධියත් යනවා වියත් බුදුතුනේ. දැන් එනවා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන්න. එකග වෙනව නායකතුමියත් එක්ක. නමුත් නායකතුමියගේ පූර්වාංගයේ කිව්ව විදිහට ගම් මට්ටමේ සිට සෞඛ්‍ය ඇමතිනිය දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටිනවා. ඒ වගේම තමයි තවත් කරුණට එකතු කරනවා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බටහිර විද්‍යාව, දේශීය විද්‍යාව කියන ඕවත් සමගත් සමන්විතයි වියත් බුදුතුනේ. දැන් ඔතනින් පස්සේ නායකතුමිය තමයි ටොක් යනගන්නේ අපරාංගය සම්බන්ධ කරගන්න නායකතුමියට බැරි වෙනවා. මොකද්ද ගරු වියත් බුදුතුනේ කියනවා ආර්ථිකමය සහ දේශපාලනික වශයෙන් මූල්‍යමය වශයෙන් ලංකාව තියෙන අස්ථායි තැනක ඒ වගේ තැනක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යභාරය බොහොම පුංචි කියලා එකග වෙන්නේ නැහැ. ඒ ලණුවත් සමග අපි යන්න කැමති වෙන්නේ නැහැ ගරු වියත් බුදුතුනේ. කොරෝනා වෛරසය වගේ තැනකදී ඔය වගේ ලෝක ව්‍යසනයකදී ගරු වියත් බුදුතුනේ
ලෝකයේම බලධාරියා විදිහට ලෝක සෞඛ්‍ය අංශය කටයුතු කරනවා නම් වියත් බුදුමතුනේ ලංකාව වගේ තැනකදී සෞඛ්‍ය අංශය කියන්නේ වියත් බුදුමතුනේ විශාල බලතලයක් හිමි වෙන තැනක්. ඒ අවශ්‍ය කරන සියලුම නියාමනයන් අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට පවා බලපෑම් කරන තැනට සෞඛ්‍ය ශාස්ත්‍රයට පූර්ණ බලතල තියෙනවා. ඉතින් එහාට ගරු වියත් බුදුමතුනේ දැන් එන්නේ අපරාංගයේ සමග පූර්වාංගයේ ගලපමින් බෙනදික්තේ තිරසාර පදනමට දාන්න කතා කරන්නේ සූදානම ගැන. මාතෘකාවේ අහන්නේ අධ්‍යයන 4ක් යටතේ සෞඛ්‍ය ශාස්ත්‍රය අපේ ලංකාවට කොරෝනා ආවොත් අපි ඒකට මෙහෙම කරනවා අපි ඒකට මේ දේ කරනවා කියලා ඒ විදිහට සූදානම් සැලැස්මක් දුන්නද ඒ සැලැස්ම දුන්නා නම් ඒ දේ ප්‍රශස්තද නැද්ද පමණයි අහන්නේ වියත් බුදුමතුනේ. දැන් අපිට කියලා වැඩක් නැහැ ආවා ඔන්න අපි මේක වැළැක්වුවා ආවා ඔන්න සුව වීමේ අනුපාතය මෙච්චරයි කියලා. ඒවත් සමග විවාදයේ ගෙනන්නේ නැහැ වියත් බුදුමතුනේ. ගෙන යන්නේ එකම කාරණාව තමයි අද වෙද්දි ලංකාවට කොරෝනා ඒම වළක්ව ගන්න සෞඛ්‍ය අංශයෙන් සූදානමක් තිබ්බද? එහෙම ගන්නේ සූදානම තියෙන්නේ ඕනේ වියත් බුදුමතුනේ. ජනවාරි 27 කොරෝනා පළවෙනි චීන කාන්තාව වැළැක්වෙන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ අන්න වුහාන් වල කොරෝනා මේකක් තියෙනවා. දැන් අපි නිරෝධායන මධ්‍යස්ථාන හදලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. ඩොක්ටර් පෙට් ෆේස් ටු ෆේස් දෙවන හා තෙවන කතිකයන්ගේ කතාවට පෙර තම සමාන්තර ප්‍රතිවාදී කතිකයාට තත්පර 15ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාව හිමි වේ. අවසරයි. කොරෝනා අභියෝගයේ ජය ගැනීමෙහිලා පොදු ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රය විසින් දී ඇති සූදානම මට අහන්න තියෙන්නේ පොදු ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රය විසින් දී ඇති සූදානම ප්‍රායෝගිකද නැද්ද කියන කාරණාව. අවසරය ප්‍රාර්ථනා කරන ආයෝජක පිළිද දෙවැනි ලෙස උක්ත වූ විවාදයට ප්‍රවිෂ්ඨ වීමට ආරම්භයත් සමගම මම හැරෙන්නේ චීනයේ වුහාන් නගරේ පළවෙනි කොරෝනා රෝගියා වාර්තා වීමත් සමගම ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය සහ වසංගත රෝග විද්‍යා අංශය එක්රැස් වෙනවා. එක්රැස් වුණාට පස්සේ ඒ රැස්වීම විශේෂ රැස්වීමක්. එතනදී මේ කොරෝනා මර්ධනය පාලනය කරන්නේ ලංකාවට කොරෝනා ව්‍යසනය ආවොත් කොහොමද පාලනය කරන්න කියලා ප්‍රායෝගික අදහස් හා යෝජනා වෛද්‍යවරු ගේනවා. ඒ ප්‍රායෝගික අදහස් හා යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා සමාජ හා සෞඛ්‍ය ආරක්ෂක අරමුදල ඉටුකම නමින් මේ අරමුදලත් ආරම්භ කරනවා. ඒත් එක්කම කියන්න කැමති ඉටුකම අරමුදල මගින් සෞඛ්‍ය අංශයේ සේවය කරන කුඩා සේවකයාගේ සිට සෞඛ්‍ය අමාත්‍යවරණිය දක්වාම අමතර වැටුපක් ගෙවන්න තීරණය කළා තියෙනවා නෙමෙයි. ඉටුකම මුදලින් ඔවුන්ට ඒ සල්ලි ලැබෙනවා. ඒත් එක්කම කියන්න කැමති ලංකාව දැන් ඔය ශාන්ත බෙනඩික්ත විද්‍යාලයේ සහෝදරයෝ කිව්වා ලංකාවට කොරෝනා එන්න කලින් සැලැස්මක් තිබ්බේ නැහැ කියලා. මගේ පළවෙනි කාරණාව වෙන්නේ අපිට සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්ම ගැන එදා දෙරණ 360 වැඩසටහනේදී පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිණිය කිව්වා. මෙන්න ඒ සැලැස්ම හොඳට අහගන්න. ඔය දැන් මං කිව්වා වගේ මුලින් රැස් වුණා. ඊට පස්සේ ඉටුකම අරමුදල පටන් ගත්තා. ඊට පස්සේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හැමෝම එකතු වෙලා කොරෝනා ලංකාවට එන්න පුළුවන් ස්ථාන හොයාගත්තා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවේ ගුවන්තොටුපොළ සහ වරායවල්. ඊට පස්සේ ලංකාව අකර්මණය කරන්න තීරණය කළේ ඒ හේතුව නිසාමයි. ඊට පස්සේ ලංකාවේ ඔය ගුවන්තොටුපොළ වලට සහ වරායවන් වලට සෞඛ්‍ය නීති රීති ලබා දුන්නා වගේම ඔය ලංකාවෙන් වෙන රටවල් වලට ගිහින් එන විදේශගතව පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ටත් විදේශිකයන්ටත් මේ හැමෝන්ටම තොරතුරු පත්‍රිකාවක්. ඒ කියන්නේ තමන් යන්නේ කොහෙද ඉන්නේ කොහෙද තමන්ගේ හැම තොරතුරක්ම සඳහන් කරලා ෆෝම් එකක් දුන්නා පුරවලා දෙන්න. ඒක පුරවලා දුන්නා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගත්තා. ඊට පස්සේ තමන් ශ්‍රී ලංකාවේ හැසිරෙන්න ඕනි කොහොමද කියලා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඔබ රූපවාහිනිය නරඹුවා නම් පැයෙන් පැයට විතර ප්‍රවෘත්ති කියද්දී ප්‍රවෘත්ති වල කොහොමද මීටරේ පරතරය තියා ගන්න ඕනේ, කොහොමද මාස්ක් එක දාන්න ඕනේ. එතකොට කියන්න කැමති ඔය ප්‍රතියෝජකයේ දෙවෙනි අහපු ප්‍රශ්නෙට උත්තරය. අපි දන්නවා පොදු සේවා ප්‍රවාහනයක් භාවිතා කරද්දී අපිට කියලා තියෙනවා මීටර එක පරතරය තියාගන්න. පොදු ප්‍රවාහනේ යද්දී මාස්ක් එක ඉවත් කරන්න එපා. ඒත් එක්කම බස් නැවතුම් වලට ගියාම එතන තියෙන අත්සෝදන
අත්සෝදනෙන් අත්හෝද ගන්න. ඒ වගේ දේවල් අපිට හැමතිස්සෙම කියනවා. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය ප්‍රශස්ත නැහැ කියලා කියන්න බෑ. මම කැමති ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දෙවනියගෙන් දැන් ඔයගොල්ලෝ කොහොමද කියන්නේ මේ කොරෝනා ව්‍යසනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය විසින් පාලනය කළේ නැහැ කියලා. සභාවෙන් අවසරයි පළවෙනි ආපු ප්‍රශ්නෙට පාලනය කරේ නැද්ද කියලා. ගෞරව විද්වත්තුමතුනේ පාලනය කරාද නැද්ද කියන කාරණාව අපි පැහැදිලිවම දන්නේ නැහැ. මොකද ආදරණීය විද්වත්තුමතුනේ දේශපාලනයට යට වෙලා තියෙන ඒ වගේ තැනක ආදරණීය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය තියෙනවා. පැහැදිලිවම කවුරු කතා කරන අවමංගල්‍ය උත්සවයේදී ඒ කවුරු පැහැදිලි වෙන්නේ නැති ආදරණීයතුනි වර්තමානයේ අද වෙනකොට දවසින් දවස කොරෝනා රෝගීන් 4-10 හම්බ වෙනවා. ඊයේ ආදරණීයතුනි 4 දෙනෙක් කවු වුණා. එතකොට අපිට නිශ්චිතවම කියන්න බෑ අද වෙනකොට කොරෝනා රෝගී ශ්‍රී ලංකාව ඇතුලේ පාලනය කරලා තියෙනවද නැද්ද කියන කාරණාව. එන්නාගන්නේ එතනේ පදම එක් කරුණු කාරණාව වලට එක් පදම එක් කරුණු හතරට වචනේ කරුණු කාරණාවට ගෙත්තම් කරන්න. ආදරණීය වියත් බුද්ධිමතුනේ පැහැදිලිවම අපේ නායකතුමා පැහැදිලි පළවෙනි කතාවේ කිව්වා කොරෝනා රෝගය ශ්‍රී ලංකාවට එන්න කලින් මාස 2කමාරක් මාස 3කට අධික කාලයක් ලෝකේ පුරා ව්‍යාප්තව පැවතුණා. ශ්‍රී ලංකාවට නිරෝධායන මධ්‍යස්ථාන පටන් ගන්නේ 2020 මාර්තු 11 වෙනිදා. ආදරණීය වියත් බුද්ධිමතුනේ මාර්තු 11 වෙනිදා වෙනකොට ඉතාලියේ ආසාදිතයන් 12462ක් වාර්තා වෙලා තියෙනවා. ඊළඟට මරණ 827ක්. එතනින් එහාට ගිහිල්ලා චීනයේ වුහාන් නගරේ ගොඩාක් රෝගීන් වාර්තා වෙමින් ප්‍රවණතාවයක් පැවතිච්ච කාලයක්. එතකොට ගෞරව වියත් බුද්ධිමතුනේ ඒ වෙනකොටත් ශ්‍රී ලංකාව ඇතුලේ ඒක කලින් පියවර කරගන්න ඕන තරම් කාලයක් තිබ්බා. ඒකට මාසයකට විතර කාලයකදී නිරෝධායන මධ්‍යස්ථාන ටික හරියාකාරව නඩත්තු කිරීමේ කටයුතු ටික කරන්න තිබ්බා ආදරණීය බුද්ධිමතුනේ. එතනින් එහාට ගිහිල්ලා ශ්‍රී ලංකාව ඇතුලේ PCR පරීක්ෂණ ටික ඒ කාල සීමාව ඇතුළත ආදරණීයතුනේ කොරෝනා රෝගය ආරම්භ වෙච්ච කාලයේදීම වැඩි කරන්න කටයුතු කරන්න තිබ්බා ආදරණීය අද්භුතතුනේ. එතනින් එහාට ගිහිල්ලා රෝහල් ටික හරියාකාරව නඩත්තු කරන්න තිබ්බා. එතකොට ආදරණීය අද්භුතතුනේ ශ්‍රී ලංකාව ඇතුලේ අද වෙනකොටත් අපි දන්නවා ওই කොරෝනා රෝගය ආරම්භ වෙන කාල සීමාව තුළ නිරෝධායන කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ඇතුලේ 1 ලක්ෂයකට ආදරණීය අද්භුතතුනේ තිබ්බේ ඇඳවල් 2යි. ශ්‍රී ලංකාවේ රෝගීන් ලක්ෂයකට දැඩි සත්කාරයකින් ඇඳවල් 2යි ආදරණීයතුනේ තිබ්බේ. එතනින් එහාට ගිහිල්ලා ආදරණීය අද්භුතතුනේ අනිල් සිංහ මහත්තයා කියනවා පෙබරවාරි මාසයේ 11 වෙනිදා ආදරණීය අද්භුතතුනි මාධ්‍ය නිවේදනයක් කරලා කොළඹට පැමිණීමේදී මුඛාවරණ පැළඳ ගැනීමේ තවමත් අවශ්‍ය නොවන බව අවධාරණය කරනවා. ආදරණීය අද්භුතතුනි අන්න කලින් සැරසූත් එක හැදුවා නම් ආදරණීය අද්භුතතුනි මාස දෙකකට කලින් කියනවා නෑ නිරෝධායන මධ්‍යස්ථානික තාම ඕනේ නෑ. එතකොට මුඛාවරණ දාන්න තාම ඕනේ නෑ. අපි කොරෝනා රෝගියෙක් ශ්‍රී ලංකාවට එනකම්ම බලන් ඉමු කියලා කාරණාව. එතනින් ඉහළ ආදරණීයතුනේ දෙවෙනි කාරණාව. ශ්‍රී ලංකාවට කොරෝනා රෝගයෙන් ආවට පස්සේ ආදරණීය අද්භුතතුනේ 1990 සිට 2014 කාලය තුලදී ශ්‍රී ලංකාවේ ලක්ෂයකට සහෝදර සෞඛ්‍ය පරීක්ෂකවරුන් 5 දෙනෙක් හිටියා. දැන් ඉන්න ආදරණීයතුනේ 3 දෙනයි. එතකොට ඔයගලන්ට මතකද අද වෙනකොට නිසි වැටුප්පා දීමනා නොගෙනවා කියන කාරණාව යටතේ අද වෙනකොට මහාදර සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවාව අත්හැරයාමේ කටයුතු ටිකත් මේ පසුගිය කාලයේදී වාර්තා වුණා. ආදරණීය බුද්ධිමතුනේ ඊළඟට තියෙන කාරණාව පශ්චාත් කාලයේදී ඔයගලන්ට මතකද ඇති ශ්‍රී ලංකාවේ දැන් ඊළඟට එන මහමැතිවරණයක් ආදරණීයතුනේ තියෙනවා. දැන් ඕක පැවැත්වීම ආදරණීයතුනේ සාධාරණද මේ කාල සීමාව ඇතුළතදී? ඒක සැලැස්ම ප්‍රශස්ත මට්ටමක තියෙනවා නම් ඒක පැහැදිලි කරන ආරාධනා කරලා තියෙනවා. ඊළඟට ආදරණීය බුද්ධිමතුනේ ඔයගලන් සියලුම මේ කාරණා වලින් පැහැදිලි වෙනවා. මේ කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ඉතාමත් ප්‍රශස්ත මට්ටමක නෙමෙයි තියෙන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන්ට කොරෝනා රෝගය වැළඳීමේ අවදානම තිබියදී ඔන්මේ රාජකාරී වලට යෙදුවට පස්සේ කිසිම නියාමනයකින් තොරව නිවාඩු යවනවා. දැන් ඔතන තිබ්බ පෙර සූදානම ප්‍රශස්තද කියන ප්‍රශ්නේ තමයි මගෙන් ඉදිරිපත් වෙන්නේ. අවසරය ප්‍රාර්ථනා කරනවා උත්තර විවාදයට ප්‍රවිෂ්ඨ වන්නට. මුලින්ම මම ප්‍රශ්නය වෙත යොමු වෙනවා. වැලිසර නාවික හමුදාවට මේ කියන ආකාරයට කොරෝනා මර්ධනයට සෞඛ්‍ය අංශය විසින් උපදෙස් ලබා දීලා මේ ඒ කොරෝනා වැළඳිච්ච කට්ටියව ගෙන්න ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ නාවික හමුදාවේ රණවීර ඒ කට්ටියව නිවාඩු යවනවා. හැබැයි මේ වෙද්දී ඒ නාවික හමුදාවේ හැදිලා තිබ්බ ඒ කොරෝනා තත්ත්වය මැඩපවත්තලා තියෙනවා. මොකද නාවික හමුදාවෙන් ඒ නිවාඩු යවපු හැම කෙනෙක්ම මේ හමුදාවේ කට්ටියව නැවත ගෙන්නලා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා දැන් වෙනකොට ඒ තත්ත්වය පාලනය කරලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා ලංකාවේ ඒ තිබ්බ තත්ත්වයත් එක්ක එහෙමත් නැත්නම් කොරෝනා රෝගයේ අභියෝගය කොරෝනා කියන්නේ නිශ්චිත බෙහෙතක්වත් නැති නිශ්චිත ලක්ෂණයක්වත් පෙන්වුම් නොකරන දැඩි වෛරසයක්.
මේ කියන වෛරසයේ තත්ත්වයත් එක්ක අපිට පැහැදිලි වෙනවා යම්කිසි කෙටි කාලයක් තුරම ඒ නාවික හමුදාවට වැරදිච්ච නාවික හමුදාවේ කොරෝනා වැරදිච්ච ඒ සෙබළුන් ටික එහෙම නැත්නම් ඒ කට්ටියව නිරෝධායනය කරලා ඒ තත්ත්වය යම් තාක් දුරට ඔයාලගේම පදනම තුළ තිබ්බ ප්‍රජා ව්‍යාප්තියට ඉඩ නොදෙන ආකාරයට වළක්වලා තියෙනවා කියලා. දැන් මං එන්නේ මේ ප්‍රතිවචකයන්ගේ පදනම දිහාවට. පදනමේ අවධි 4ක් ඒගොල්ලෝ ගෙනල්ලා පෙන්නවා. විශාල මේ වෛරසය රට තුළට ඒම වළක්වා ගැනීම, ව්‍යාප්ත වීම දැක්වීම, ප්‍රජා ව්‍යාප්තිය එතනොත් එහාට ගිහිල්ලා රට විදියට දියුණු වෙන්නේ කොහොමද කියලා. මම කතා කරනවා 4 වෙනි එක ගැන. 4 වන අධ්‍යයන ගැන. රට විදියට කොරෝනා අවසන් වුණාට පස්සේ දියුණු වෙන්නේ කොහොමද කියලා. අද වෙනකොට කොරෝනා මැඩපවත්වන්න ලංකාවේ නව රෝහලක් ඉතාමත් කෙටි කාලයකදී දුණා. ඒ තමයි ඉරණවිර රෝහල කියන්නේ. ඉරණවිර රෝහල වෛද්‍යවරුන් 14 දෙනෙක්ගේ යුක්තව රෝහල් කාලමණ්ඩලයේ 20 දෙනෙක්ගේ යුක්තව රොබෝට් තාක්ෂණයේ ස්වයංක්‍රීය නියම වාහන යොදාගෙන ඒ විදිහට ප්‍රශස්ත මට්ටමක තියෙන රෝහලක් ඉදිකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසක් ගත්තා. ඒ වගේම ඒක විවෘත කළා. අද වෙනකොට කොරෝනා රෝගීන්ට බෙහෙත් දෙන ආකාරයට එහෙම නැත්නම් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරයට ඒ තත්ත්වය හදලා තියෙනවා. ඔතනොත් එහාට ගිහිල්ලා සැලැස්ම ගැන කතා කරනවා නම් අද වෙනකොට ඒ ආපු කොරෝනා තත්ත්වය මැඩපවත්තලා පාසල් පටන් මාර්ච් 13 වෙනිදා මේ මතාවකාලිකව නැවතු පාසල් ටික පටන් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේ ඒ වෙත්තේ අධ්‍යයන 4ක් යටතේ ජූලි මාසයේ සිට පාසල් ටික ආරම්භනවා. එතකොට ඇමරිකාව ඔබ කිව්වා හරි ලංකාව කියන්නේ සෞඛ්‍ය අංශය අතින් ඒ තරම්ම ඉහළ තත්ත්වයක එහෙම නැත්නම් වර්ධනය වෙච්ච තත්ත්වයක ඉන්න රටක් නෙවෙයි. ඒ අපේ රටට ICU බෙඩ් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඇමරිකාව කියන ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන රට. ඒ රටේ ඒ විදිහට ICU බෙඩ් වැඩි වෙනත් අද වෙනකොට ඒගොල්ලන්ට ඒ විදිහට කොරෝනා තත්ත්වය පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. මිනිස්සු ගොඩක් මරණයටපත් වෙලා තියෙනවා. හැබැයි ලංකාව අඩු තත්ත්වයක ඉඳලා සෞඛ්‍ය අංශයේ නියම වෙලාවට නිවැරදි තීරණ අරගෙන ක්ෂණික තීරණ දියත් කරපු හින්දා අද වෙනකොට ඒ තත්ත්වය මගහැරලා තියෙනවා. සෞඛ්‍ය අංශය කියන්නේ අපේ රටේ ගොඩක් බලතර තියෙන මේ අංශයක් කියලා ඔබම පිළිගත්තා. එතකොට සෞඛ්‍ය අංශය මේ වෙද්දී අර ඔයාලා බේස් එකේ ගෙනාවු පදනමේ ගෙනාවු අධ්‍යයන 4 යටතේ ඒ සැලැස්ම නිසියාකාරව ක්‍රියා කරලා නැද්ද? දැන් අර බුද්ධිමුතුනේ මෙතුමියන්ගේ තුන්වෙන්න මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ලංකාවේ පුළුල්ලු. එතකොට ඔය කියන අධ්‍යයන 4ට සූදානම් වෙලා නැද්ද කියලා අහනවා. කරු බුද්ධිමුතුනේ ඒක තමයි අපේ දෙන්නෙම කටකැඩෙනකන් කිව්වේ. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයක් විදිහට සූදානම් වෙලා තිබෙන්නේ නැහැ. අද ලංකාවට අපි කිව්වා කොරෝනා එන්න කලින් සූදානමක් තිබෙන්න ඕනේ. ඒක ප්‍රශස්ත සූදානමක් වෙන්න ඕනේ. ඊට පස්සේ කොරෝනා ව්‍යාප්ත වෙනකොට සූදානමක් තියෙන්න ඕනේ. ඒක ප්‍රශස්ත සූදානමක් වෙන්න ඕනේ. ওই විදිහට අධ්‍යයන 4ම කරු බුද්ධිමුතුනේ ප්‍රශස්ත සූදානමකින් වෙන්න ඕනේ. සූදානමක් තිබ්බයි කියලා අපිට ඒක ප්‍රශස්තයි කියන්න බෑ. උදාහරණත් එක්ක ගෙනල්ලා පෙන්නන්නම්. දැන් කරු බුද්ධිමුතුනේ මුල් කාලේදී ලංකාව කොරෝනා එනකම් බලාගෙන හිටියා. දැන් මෙතුමියන්ලම කිව්වා කොරෝනා එන්න කලින් කරු බුද්ධිමුත් කොරෝනා ආවට පස්සේ කරු බුද්ධිමුතුනේ මෙතුමන්ලා රජයේ රැස්වීම් තියලා කොරෝනා පාලනය කරන්නේ කොහොමද? කොරෝනා ආවොත් මොකක්ද අපි කරන්න ඕනි කියන කාරණාව ගැන සාකච්ඡා කරයි කියලා. කරු බුද්ධිමුතුනේ ඒක සූදානමක් නෙමෙයි. හරිනම් අපි පළවෙනි අධ්‍යයනක් විදියට එයාපෝට් ටික වහන්න ඕනේ. එයාපෝට් වලින් එන කට්ටියගේ කරු බුද්ධිමුතුනේ PCR පරීක්ෂණ ටික කරන්න ඕනේ. එතනින් එහාට ගියාට පස්සේ කරු බුද්ධිමුතුනේ ඔබට මතක ඇති මුල් කාලේදී ලංකාවට එන සංචාරකයන්ම කරු බුද්ධිමුතුනේ උණ බලලා ගත්තේ. ඔන්න ඕකටද කරු බුද්ධිමුතුනේ ප්‍රශස්ත සූදානමක් කියන්නේ. ඒක ප්‍රශස්ත සූදානමක් නෙමෙයි. එතනින් එහාට ගියාට පස්සේ කරු බුද්ධිමුතුනේ රණවිරුවන් ගැන කතා කරා. දැන් රණවිරුවන් ගත්තොත් එහෙම කරු බුද්ධිමුතුනේ ඒක අද වෙනකොට මැඩපවත්වල තියනවලු. රණවිරුවන්ගේ සුව කරලා තියනවලු. කරු බුද්ධිමුතුනේ දැන් මැඩපවත්වන එක සූදානමක් නෙමෙයි. එතනදී ඒ රණවිරුවන් රාජකාරියට නියුක්ත කරන්න කලින් සෞඛ්‍ය අංශයට ඌට වඩා ඒගොල්ලෝ පිළිබඳ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒගොල්ලෝ පිළිබඳ ලොකු වගකීමක් තියෙනවා. එතනදී සෞඛ්‍ය අංශයේ එතනදී ඒගොල්ලෝ වෙනුවෙන් ලොකු වගකීමක් අරගෙන වැඩ කරා නම් කරු බුද්ධිමුතුනේ ඒගොල්ලන්ට සෞඛ්‍ය උපදෙස් ඊට වඩා හොඳට දුන්නා නම් ඊට වඩා ප්‍රශස්ත සූදානමක් තිබ්බනම් කරු බුද්ධිමුතුනේ අද වෙනකොට ඔය රණවිරු 1000 දෙනා කරු බුද්ධිමුතුනේ කොරෝනා රෝගීන් වෙන්නේ නැහැ. ඕක ප්‍රශස්ත සූදානමක් නෙමෙයි. අනිත් එක කරු බුද්ධිමුතුනේ මෙතුමියන්ලා කතා කරනවා පොදු ප්‍රවාහණයට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන්
ලොකු උපදෙස් ටිකක් දුන්නලු. මීටරේ පරතරේ තියාගෙන යන්න කිව්වලු. කරු බුද්ධිමුතුනේ දැන් පොඩ්ඩක් ඈත යන බස් එක දිහා බලන්න. කරු බුද්ධිමුතුනේ මීටරේ තියා සෙන්ටිමීටර් භාගයක්වත් නැහැ. එතනදී මිනිස්සුන්ට බැලලා හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ කරු බුද්ධිමුතුනේ තියෙන අසරණකමට මිනිස්සුන්ට ඒකට නගින්න වෙනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උපදෙස් දුන්නට කරු බුද්ධිමුතුනේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ හරි අපි සූදානම් කිව්වට කරු බුද්ධිමුතුනේ ඒගොල්ලන්ගේ සූදානම ප්‍රශස්තත් නැහැ. ප්‍රායෝගිකත් නැහැ කරු බුද්ධිමුතුනේ. එතනින් එහාට ගියාට පස්සේ කරු බුද්ධිමුතුනේ මෙතුමල්ල කියනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රය හරි පොඩි දෙයක් ආර්ථික සමාජය සහ ඔය කියන දේශපාලන ගැටලුත් එක්ක බලද්දී නමුත් කරු බුද්ධිමුතුනේ වසංගත තත්වයකදී මූලිකවම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පුළුල් කාර්යභාරයක් ඉටු කරන්නට ඕනේ. එතනින් යාට ගියාට පස්සේ අපි කරුණු ගෙත්තම් කරොත් එහෙම කරු බුද්ධිමුතුනේ ඔබට මතක ඇති PHI වරුන් තමයි මේ කාර්යයේ නියැලිලා හිටියේ විශේෂයෙන්ම. ඒ PHI වරුන් පවා තමන්ගේ සේවය අත්හිටවන තැනටපත් වුණා. මොකද කරු බුද්ධිමුතුනේ ඒ සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුලින් ඒගොල්ලන්ට අවශ්‍ය මූලික ආරක්ෂිත පහසුකම් ටිකවත් දෙන්නේ ඒගොල්ලන්ට හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් කරු බුද්ධිමුතුනේ ඔය වගේ සූදානමක් තමයි මේ කොරෝනා මැඩපවත්වන්න ලංකාව සෞඛ්‍ය ශේෂ්ත්‍රයක් විදිහට තිබ්බේ. එතනින් එහාට ගියාට පස්සේ කරු බුද්ධිමුතුනේ ලංකාවේ දැන් වෙනකොටත් ආසාදිතයයි සැක කරන පුද්ගලයන්ගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමට කරු බුද්ධිමුතුනේ තියෙන්නේ රසායනාගාර 6 ඩයලොග් මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායමේ සිව්වන කතිකයාට අදහස් දැක්වීම සඳහා මිනිත්තු 4ක කාලයක් හිමිවන අතර ඔහුගේ අවස්ථාවට පෙර ඔහුගේ ප්‍රශ්න කිරීමට තත්පර 15ක කාලයක් ප්‍රතිවාදී පිළේ ඕනෑම කතිකයෙකුට හිමි වේ. ලංකාව තියෙන්නේ අද වෙද්දී කොරෝනා 3 වෙනි මට්ටමේ. දැන් මේ මට්ටමේ ඉඳන් ලංකාව මැතිවරණයකට යන්න සූදානම් වෙනවා. දැන් මේ අවස්ථාවේදී මැතිවරණයකට යන්න ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්තද ප්‍රායෝගිකද ප්‍රායෝගික නම් හේතු පැහැදිලි කරලා දෙන්න. සරයි. ආදරණීය මිතුරේ අපි මුල ඉඳන්ම නායකතුමියගේ කතාව මතක නම් ඔබට අපි කිව්වා කොරෝනා අද වෙද්දී තියෙන්නේ කොරෝනා කියන රෝගය මොන වගේ අවිනිශ්චිත තත්ත්වයේ තියෙන රෝගයක්ද කියලා. එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරා ලංකාව ඇතුලේ අද වෙද්දී තියෙන දේශපාලන වපසරිය, ලංකාව ඇතුලේ තියෙන මූල්‍යමය අර්බුදය ගැන කතා කරා. එතනිනුත් එහාට ගිහිල්ලා අපි කතා කරා අද වෙද්දී කොරෝනා අභියෝගය ජය ගැනීම කියන කාරණාවේදී සෞඛ්‍ය අංශය. එතනින් එහාට ගියාම ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙන සියලුම අංශයන් එතනනුත් එහාට ගිහිලා අර අපි කලින් කියපු කතාව ඔබට මතක නම් මොකද්ද පුද්ගල පූර්ව ආරක්ෂාව කියන දේ අන්න ඒක එහෙම නැත්නම් පුද්ගල විනය කියන දේ අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා ආදරණීයනේ කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා දැන් ඒක මතක් කර දෙමින් එන්නේ මෙතුමන් ලහපු ප්‍රශ්න දිහාවට අහනවා ලංකාව 3 වෙනි මට්ටමේ කොරෝනා තුන්වන මට්ටමේ කොරෝනා තත්ත්වයන් යටතේ ඉඳදී ප්‍රායෝගිකද මැතිවරණය පවත්වන්නේ කියලා ආදරණීය මිතුරේ අපි දකිනවා ලංකාව ඇතුලේ අද සමාජීය වශයෙන් රෝගීන් වාර්තාවේ අවම මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ අද වෙද්දී ලංකාව ඇතුලේ රෝගීන් වාර්තා වෙන්නේ පිට රටින් ගෙන්නනාගේ සහ වැලිසර කැම්ප් එකකින් විතරයි ආදරණීය මිතුරේ. දැන් ලංකාව ඇතුලේ කොරෝනා සමාජීය මට්ටමින් අවම මට්ටමේ තියෙද්දී ආදරණීය මිතුරේ ලංකාවේ අද වෙද්දී තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි දේශපාලන ස්ථාවර වීම. මොකද ලංකාව ඇතුලේ නිවැරදි කැබිනට් මණ්ඩලයක් අද වෙද්දී නැහැ ආදරණීය මිතුරේ. ඒක පත් කරගෙන ලංකාව ඇතුලේ ඇමතිවරුන් ටික පත් කරගෙන ලංකාවට විසඳුම් හොයන්න තත්ත්වයක් අද අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. ඒ යටතේ අපි දකිනවා මැතිවරණයක් පවනදී එතනින් එහාට ගියාම අපි දකිනවා අද වෙද්දී සෞඛ්‍ය ශාස්ත්‍රය විසින් වෙනම ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මැතිවරණ ශාස්ත්‍රයට අවශ්‍ය සියලුම දේවල් අද වෙද්දී කළමනාකරණය වෙලා ඉවරයි ආදරණීය. අපි දකිනවා මැතිවරණ මධ්‍යස්ථාන වලට යන්න ඕන පිරිස් ගණනය කිරීම, ඒ වගේම ශ්‍රේණිගත කිරීම, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පත් කිරීම මේ ආදී සියලුම දේ අද වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කළා ඉවරයි ආදරණීය. මෙහෙමයි ආදරණීය. මෙතුමල්ලට අනුව නම් කොරෝනා රෝගය සඳහා ලංකාව ඇතුළේ තියෙන වර්තමාන තත්ත්වයට සෞඛ්‍ය අංශය කියන්නේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියන සර්ව බලධාරී දෙයිය. ඒක නෙමෙයි ආදරණීය අපි කිව්වේ. ලංකාව ඇතුලේ සර්ව බලධාරී දෙයිය නෙමෙයි කොරෝනා අභියෝගය ජය ගන්න අපි කෝ ශාස්ත්‍රයන්ගේ ඒකාබද්ධතාවය ඕනේ කියලා. එතනින් එහාට ගියාම මෙතුමල්ලට තිබ්බ ඊළඟ ප්‍රශ්නේ ආදරණීය. වැලිසර හමුදා කැම්ප් එක ඇතුලේ අද පුදුම විදියට වෛරසය ව්‍යාප්ත වුණා. හරි ආදරණීය. වෛරසය ව්‍යාප්ත වුණා. අපි ඒක දැක්කා. හැබැයි ඔතන තියෙන සෞඛ්‍ය අංශවල ගැටලුවක්ද? සෞඛ්‍ය අංශයේ මාධ්‍ය හරහා කියනවා නම් සෞඛ්‍ය අංශයේ කොරෝනා රෝගී කොරෝනා පළවෙනි රෝගියා වාර්තා වෙන කලින් ඉඳන් අර මගේ දෙවන්න කියපු විදිහට සූදානම් මට්ටමේ ඉඳලා ඒ සූදානම යටතේ පුළුවන් තරම් කිව්වනම් මාස්ක් භාවිතා කරන්න අත හොදන්න එක දුරස්ථභාවයේ සමාජ දුරස්ථභාවයේ පවත්ව ගන්න කියලා. එහෙම කියලා ආරක්ෂක නිලධාරීන්ට හමුදාවේ සමාජිකයන්ට ඒක පවත්ව ගන්න බැරි වෙන එක පුද්ගල පූර්ව ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආදරණීය.
ඔබතුමාලා කිව්වේ නෑ පැහැදිලිව පදනමේදීවත් ඔබතුමාලා දකින විදිහට කොරෝනා අභියෝගය ජය ගැනීම කියන දේ ඔබතුමාලා නිර්වචනය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලංකාව ඇතුලෙන් කොරෝනා කියන දේ නැති කරන එකද? එහෙම නැත්නම් සාමාන්‍ය වශයෙන් ලංකාව ඇතුලේ ඒක මැඩ පවත්වන එකද? මොකද කොරෝනා කියන දේ වර්තමානයේදී ලෝකයට සාපේක්ෂව පුදුමාකාර විදිහට ව්‍යාප්ත වෙලා තියෙන රෝගයක්. ඒ වගේ රෝගයක සහ රෝගයේ තියෙන අවිනිශ්චිතභාවය අනුව අපිට කොරෝනා අභියෝගය ජය ගැනීම පැති නිර්වචනයක් ඔබතුමාලා ඉදිරිපත් කරේ නැහැ. ඒත් ඒක ඔබතුමාලාගේ කතා හතර පිළිබඳ අවශ්‍යතාවයක්. අවසර කරුතුනේ විවාදයේ ලස්සන ප්‍රශ්නයක් එන්නේ අවසාන මොහොතේ. අහන්නේ මොකද්ද? අපි ජය ගැනීම කොහොමද නිර්වචනය කරේ කියලා. පදනම හරියට අහන් ඉදලා නැහැ ආදරණීය යුතුනේ. අපි කරුණු කාරණා හතරක් යටතේ කොටස් හතරක් යටතේ අපි කිව්වා ලංකාවේ මේ කොරෝනා අභියෝගය කොටස් හතරක් තියෙනවා. මේ එක කොටසට සාපේක්ෂව තමයි අපි කියන්නේ කොරෝනා අභියෝගය ජය ගන්නවයි කියලා. උදාහරණයක් එක පෙන්නන්නම්. ලංකාවට කොරෝනා අභියෝගය කොරෝනා රෝගය එන්න කලින් ලංකාව එක ජය ගන්නවයි කියන්නේ ලංකාවට කොරෝනා රෝගය ඇතුළු වෙන්න ඉඩ නොදෙන එකයි ආදරුනේ. ඒකට හරියමක් සූදානමක් තිබ්බනම් අන්න ඒක අපි කියනවා ආදරණීය කොරෝනා අභියෝගය ජය ගන්න. ඒ අවස්ථාවට සාපේක්ෂව අපි හරියාකාරයේ ක්‍රියාමාර්ගයක් ගත්තා. ප්‍රශස්ත මට්ටමේ ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා කියන්න පුළුවන් ආදරණීය. දැන් ආදරණීය අපි ආරම්භයේදීම ප්‍රශ්න තුනක් මේගොල්ලන්ගෙන් ඇහුවා. ප්‍රශ්න තුනටම හරි උත්තරයක් දෙන්න බැරි වුණා මේගොල්ලන්ට. තුනම දුන්නේ ආදරණීය බොරු උත්තර. දැන් මේගොල්ලෝ මැතිවරණය ගැන ඇහුවම මොකද්ද කිව්වේ? රෝගීන් වාර්තා වීම එන්න ලංකාවේ අඩු වෙලා තියෙනලු. හැබැයි ආදරණීය මම එක ප්‍රශ්නයක් අහන්නම්. රෝගීන් වාර්තා වීම අඩු වුණත් වැඩි වුණත් තාම ලංකාව තුල තර්ජනයේ තියෙනවා කොරෝනා අභියෝගය කියන ඒ බලපෑම තියෙනවා. ඔය බලපෑම තියාගෙන තමයි ආදරණීය අපි යන්නේ මැතිවරණයකට යන්න. අපි කවුද දන්නේ ආදරණීය චීනයේ කී හිටියේ මොකද්ද? අපි කොරෝනා අතුගාන දැම්මයි කියලා. හැබැයි බීජිං නගරෙන් ආයි වාර්තා වෙන්න ගත්ත කොරෝනා රෝගීන්. දැන් ආදරණීය ඔය වගේ එකක් ලංකාවට මොකද්ද වෙන්නේ? මැතිවරණයක් තියන්න යන අස්සක මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කිසිම සූදානමක් නැතුව මැතිවරණය පවත්වන්න යනවා. අනික ආදරණීය අපි ඇහුවේ මැතිවරණය පවත්වන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන සූදානම මොකක්ද කියලා. එහෙම සූදානමක් තියෙනවා නම් ඒ තියෙන සූදානම පියවර එක පෙන්වන්න කියලා. එහෙමයක් කරේ නෑ ආදරන්නේ. අනික මේ යෝජකයෝ මුළු විවාදයේ පුරාවටම ගත්ත එක කරුණේ ආදරන්නේ. ඒ මොකද්ද? චීනයේ පළමු රෝගය වාර්තා වෙද්දී ලංකාව හිටපු සෞඛ්‍ය අමාත්‍යලා ජනාධිපතිලා එකතු වෙලා රැස්වීමක් තිබ්බයි කියලා. එහෙම තියලා ඒකේ ඉටුකම අරුමුදල කියලා අරුමුදලක් ඇති කරයි කියලා. දැන් ආදරණීය විතුනේ මම නම් හිතන්නේ මම ප්‍රවෘත්ති වල ඒ දවස්වල බැලුවේ ලංකාව හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජනාධිපති එකතු වෙලා ලෝකෙට ප්‍රකාශ කළා එන්න ලංකාවට විදේශිකයන් එන්න ලංකාව කියන්නේ කොරෝනා අභියෝගයට ප්‍රතිරෝධී කොරෝනා වෛරසට ප්‍රතිරෝධී රටක් කියලා ලංකාවට එන්න කියලා ප්‍රොමෝට් කරපු එක විතරයි ආදරණීය කරේ. නැතුව කිව්වේ නෑ එන්න එපා කියලා. එයාපෝට් වහලා දැම්මේ නෑ ආදරණීය විතුනේ. තවත් දුරට කිව්වොත් එහෙම කොරෝනා රෝගීන් ලංකාවේ වාර්තා වෙන්නත් අරන් 27ක් වෙද්දි ජනාධිපති කිව්වේ මොකද්ද? මම රෝගීන් 27ක් වාර්තා වුණායි කියලා ලංකාව ලොක්ඩවුන් කරන තරම් පිස්සෙක් නෙමෙයි කියලා මම කිව්වා. එපමණක්වත් නෙමෙයි ආදරණීය ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරගේ මාධ්‍යවේදීන් ඇහුවම අපේ ලංකාවේ ඉන්න මිනිස්සු ටික කොරෝනා රෝගීන් ආරක්ෂා වෙන්න මුඛාවරණ පළඳින්න ඕනද කියලා ඇහුවම ඒකත් එපා කියලා කිව්වා ආදරණීය. මුඛාවරණ පළඳින්න තරම් ලංකාව තාම අවදානම් තත්ත්වයක නැහැ කියලා කිව්වා. ලංකාවට කොරෝනා රෝගීන් 25ක් 50ක් වාර්තා වෙදිත් ආදරණීය. දැන් මට කියන්න සෞඛ්‍ය අංශයේ තිබ්බ සූදානම ප්‍රශස්තයිද කියලා. සූදානම ප්‍රශස්තයි කියන ආදරණීය ඒ රෝගය ඒ අභියෝගය එන්න කලින් ඒකට ප්‍රතිඋත්තර දෙන්න සලස්සා ගන්න එකයි. ඒක සූදානමයි ප්‍රශස්තයි කියන්නේ. දැන් අදනේ ලංකාව කරේ වැල යන අතර මැස්ස ගහපු එක විතරයි. ඒකට හදිසි රියැක්ෂන් එකක් දැක්වුවා විතරයි. නැතුව කලින් සූදානමක් තියාගෙන ඒකට නිසි ක්‍රියාමාර්ග ගත්ත ආදරුන්නේ. එහෙනම් පැහැදිලි. එක ලංකාවට කොරෝනා එන්න කලින් ලංකාවට කොරෝනා ආවට පස්සේ කොරෝනා වැඩි විශේෂ ව්‍යාප්ත වෙන්න ගත්තට පස්සේ හතරවෙනි කාරණාව ලංකාවේ කොරෝනා පශ්චාත් කාලය නැවත දෙවෙනි වාරයකටත් කොරෝනා දෙවෙනි රැල්ලකුත් කොරෝනා ආවොත් ලංකාව මුහුණ දෙන්න යන ආකාරයට සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන සූදානම මොකද්ද කියලා එහෙම සූදානමක් නැහැ ආදරණීය. ප්‍රශස්ත මට්ටමක සූදානමක් නැහැ. අවම වශයෙන් ලංකාවට දෙවෙනි වටේ කොරෝනා අවදානමක් ආවොත් එහෙම ඒකට මුහුණ දෙන්නවත් රෝහල් ටික ICU ඇඳන් ටික තාම නැහැ ලංකාවේ ආදරණීය. ඩෑම ෆයිනල් බැටල් තම මතය සනාත කොට විවාදය අවසන් කරමින් අදහස් දැක්වීම සඳහා දෙපිලේම නායකයින් හට මිනිත්තු 4ක කාලයක් මෙම වටයේදී හිමි වේ.
ගරුවියත් බුද්ධිමතුනේ හතරවෙනි කතිකාවියගේ තැනිනුයි මම කතාව ආරම්භ කරන්නේ. මොකක්ද කියන්නේ? ජය ගැනීම පිළිබඳ අපි හරියපන් නිර්වචනයක් දුන්නේ නැහැ කිව්වා. අපේ කතා හතරම අස්ථාවරයි කිව්වා. ගරුවියත් බුද්ධිමතුනේ මට නම් තියෙන එකම ප්‍රශ්නේ තමයි වෙහෙර දේවියන්ගේ කතා හතර කොච්චර අස්ථාවරද කියනවා නම් හරියපන් විදිහට මාතෘකාව පැහැදිලිව තේරුම් අරගෙන නැහැ වියත් බුද්ධිමතුනේ. එන්න එකින් එක උත්තර දෙන්න. මුලින්ම වියත් බුද්ධිමතුනේ පළවෙනියෙන් යන්නේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරපු තැනට තෙවන කතිකාවිය වියත් බුද්ධිමතුනේ මාතෘකාව හොඳට අවබෝධ කරගන්න. කතා කරන්නේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපයන් ගැන නෙමෙයි. කොරෝනා ආපුවාම කරන දේ කරන්නේ මොකද්ද කියලා නෙමෙයි ගරුවියත් බුදුනේ. ඒක වෙන්න ඉස්සෙල්ලා අර අධියර හතරයන්ට අනුකූලව වියත් බුදුමිතුනේ මේ දේ වුණොත් ඒ දෙයට මේ විදියක උත්තරයක් අපි ගාව තියෙනවා. අන්න ඒක තමයි අපේ සූදානම කියලා. ඔන්න ඕක ප්‍රශස්තද නැද්ද කියලා තමයි වියත් බුදුමිතුනේ අපෙන් පැහැදිලිවම ඇහුවේ. දෙවැන්න තෙවැන්න හතරවැන්න බොහොම පැහැදිලිව උත්තර දුන්නා වියත් බුදුමිතුනේ. ලංකාව කලේ ඇතිවන හිල් වලට පලස්තර ගහපුක විතරයි ගරු වියත් බුදුමිතුනේ. වැල අත යන පැත්තට මැස්ස ගහපුක වියත් බුදුමිතුනේ. හොඳම උදාහරණය තමයි පවිත්‍ර වන්‍යාරච්චිගේ කතාව. කොරෝනා රෝගය තියෙනවා අපි මුඛාවරණ දාන්න ඕනේ නැහැ කිව්ව වියත් බුදුමිතුනේ. ඒ විතරක් නෙමෙයි වියත් බුදුමිතුනේ අද උදේ ගැසට් එකක් එනවා කොළඹට ඇතුල් වෙනවා නම් මුඛාවරණ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා වියත් බුදුමිතුනේ. ඔන්න ඔය වාතාවරණය තියෙද්දි ලංකාවේ ඉන්නේ 3A මට්ටමේ ගරු වියත් බුදුමිතුනේ. ඒ වගේම තමයි මැතිවරණයකට යද්දි අපෙන් වාර්තා වෙන ප්‍රමාණය අඩුයි. අනේ හරි ෂෝක් කියලා මැතිවරණයකට ගියොත් පොකුරු පිටින් කොරෝනා රෝගය ආවොත් ගරු වියත් බුදුමිතුනේ චීනෙට වගේ දවස් 6න් රෝහල් ගහන්න ලංකාවට බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් යන්නේ වෙහෙර දේවියන් ගාව තිබ්බ ඉතාමත්ම පුංචිම පදනම දිහා උත්තර දෙන්න. පුද්ගල ආරක්ෂාව ප්‍රධාන වෙන්න ඕනේ කියන තැනට වියත් බුදුමිතුනේ. රුසියාවට එක්කන් යන්නම් ඕගොල්ලෝ හැමෝටම රුසියාව තේරුම් ගත්තා. පුද්ගල ආරක්ෂාවනේ හරි. එළියට බැස්සොත් වියත් බුදුමිතුනේ හිරේ දානවා. ගෙදර ඉන්න අවශ්‍ය කරන දේවල් ප්‍රිකෝෂන්ස් ටික ගන්න කිව්වා ගරු වියත් බුදුමිතුනේ. ලංකාවේ වගේ කිසි දෙයක් කළේ නැහැ. රුසියාවේ වැලඩ්මියන් පුටින් වියත් බුදුමිතුනේ ලොක්ඩවුන් කරලා දැම්ම එයාගේ එයාපෝට් ටික. නමුත් එතනදිත් එයාගේ සූදානම හොඳයි වියත් බුදුමිතුනේ. නමුත් සිදුවෙච්ච ප්‍රතිඵලේ වැරදි. නමුත් ලංකාවේ සූදානමක් තිබ්බත් නැහැ වියත් බුදුමිතුනේ. රුසියාවට වඩා රුසියාවට සාපේක්ෂව ලංකාවට හපන් වුණා කොරෝනා අභියෝගය. ඒකයි වියත් බුදුමිතුනේ. අවස්ථා හතරට බොහොම පැහැදිලිවම උත්තර දුන්නා බෙනදික්තේ අපි හැමෝම. ඒ වගේම තමයි දැන් වෙහෙර දේවියන් කතා කරන්න ඕනේ. ලංකාවට තිබ්බ සූදානම ප්‍රශස්ත නම් කෝයේ ප්‍රශස්තතාවය වියත් බුදුමිතුනේ අවස්ථා හතරේ ජය ගැනීමට සාපේක්ෂව බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් කළා. මේ දේ මේ විදියට වුණොත් තමයි ඒ සූදානම සාර්ථක වෙන්නේ. මේ දේ මේ විදියට දුනොත් තමයි ඒ සූදානම සාර්ථක වෙන්නේ කියලා. ඒකයි වියත් බුදුමිතුනේ අපි කිව්වේ කොරෝනා අභියෝගයේ ජය ගන්න මෙරට සෞඛ්‍ය අංශයේ සූදානම ප්‍රශස්ත නැහැ කියලා. ගරුවියත් බුද්ධිමතුනේ විවාදය ඇතුලේ අපි දැක්කිටමත් සුළු ප්‍රශ්නයක්. මොකද්ද? ප්‍රතියෝජකයන් කිසිම අවස්ථාවක අපේ පදනම හරියට අවබෝධ කරගත්තේ නැහැ. ගරුවියත් බුද්ධිමතුනේ අපි අපේ පදනම ඇතුලේ ගෙනල්ලා පෙන්නවා කොරෝනා අභියෝගය කියන්නේ මේ වෙද්දි ලෝකෙට කොයිතරම්නම් වූ දරුණු ආකාරයෙන් බලපෑම් කිරීමට සමත් වෙච්ච අභියෝගයක්ද කියලා. සහ ඒ අභියෝගය කොයිතරම්ම දරුණුයිද කියනවා නම් මේ වෙනකොට කොරෝනා වෛරසයේ කොයි ආකාරයේ වෛරසයක්ද කියන එක ලෝකේ කිසිම විද්‍යාඥයෙක්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය නිසි ඖෂධ ටික හොයාගන්න බැරි තරම් වෛරසය අවිනිශ්චිත තත්ත්වයක තියෙනවා. දිනෙන් දින වෙනස් වෙන තත්ත්වයක පවතිනවා. දැන් ওই කියන අවිනිශ්චිතතාවයත් එක්ක අපි කතා කරේ මේ වෙද්දි ලංකාව තුල තියෙන වත්මන් තත්ත්වය ගරුවියත් බුද්ධිමතුනේ මොනව දේ කිව්වත් අපිට අමතක කරලා දාන්න බැරි කාරණාව තමයි ලංකාව කියන්නේ දේශපාලන සහ මූල්‍යමය අතින් ඉතාමත් අස්ථාවර රටක් කියන එක. දැන් ඔය අස්ථාවර වෙලා තියෙන රට ඇතුලේ අස්ථාවරත්වයක් ඇතුලේ ලංකාව ඇතුලේ මේ වෙද්දි සෞඛ්‍ය ශාස්ත්‍රයන් ටික අර අපි පදනමේ ගෙනල්ලා පෙන්නපු අනිකුත් අනුශාස්ත්‍රයන් ටික නිසි පරිදි නියාමනය කරේ නැද්ද? නිසි පරිදි කළමනාකරණය කරේ නැද්ද? ගරුවියත් බුද්ධිමතුනේ ඔබට මතකද ගුවන් තොටුපොළ ටික වහලා දාන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදේශකවරු ටික මැදිහත් වෙලා කටයුතු කරද්දී අධ්‍යාපනික ආයතන ටික වහලා දාන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ මැදිහත් වෙලා කටයුතු කරද්දී එතනින් එහාට ගිහිල්ලා ලංකාවේ ඔය අපි ගෙනල්ලා පෙන්නපු සෑම අනුශාස්ත්‍රයකටම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන වෙලා නියාමන කාර්යයන් ටික ඉෂ්ට සිද්ධ කරනවා. එතනින් එහාට ගිහිල්ලා අපි අපේ පදනම ඇතුලේ ගෙනල්ලා පෙන්නවා යුනෙස්කෝ එක විසින් ගෙනල්ලා තියෙන පුද්ගල පූර්ව ආරක්ෂාව කියන කාරණය. ගරුවියත් බුද්ධිමතුනේ
වගේ ලංකාව ඇතුලේ සෞඛ්‍ය ශාස්ත්‍රය 100% ප්‍රශස්ත මට්ටමක හිටියත් කෝර අනුශාස්ත්‍රයන්ගේ නිසිකාරියෝ 100% සහයෝගීත්වයෙන් මේ ක්‍රියාවලිය ජය ගන්න ලැබිලා තියෙනවද නැහැ. එතකොට ඔය කියන්නව ප්‍රතියෝජකයන් ගෙනල්ලා පෙන්නපු පදනම දිහාවට පය හැරෙමු. ඒ තමයි කොරෝනා රෝගීන් ගෙනීම වැළැක්වීම. ගරුයත් බුද්ධිමතුනේ ඔබටත් මටත් අමතක කරන්න බෑ. ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ දූපත. ඔය කියන්නව තත්ත්වයට යටතේ ලංකාව ඉන්නේ අර වගේ අස්ථාවර තත්ත්වයක් නම් කොරෝනා අභියෝගය එනවත් එක්කම ලංකාවේ ගුවන්තොටුපොළ ටික වරාය ටික වහලා දාලා රට ලොක්ඩවුන් කරන්න ලංකාව ඉන්න තත්ත්වයට සාපේක්ෂව නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මොවුන් ගෙනල්ලා පෙන්නපු දෙවන අවධිය ව්‍යාප්ත වීම වැළැක්වීම සහ ප්‍රජා ව්‍යාප්තිය වැළැක්වීම. දැන් ඔය කියන කරුණු කාරණාව ගැන කතා කරද්දී ඔබට මතක ඇති මම පදනමේදී ගෙනල්ලා පෙන්නුවා ප්‍රජා සහභාගීත්වය පුද්ගල පූර්ව ආරක්ෂාව. දැන් පුද්ගල පූර්ව ආරක්ෂාව කියන කාරණාව ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන මුළු දවස පුරාවට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා any time data package Zoom, Google, Microsoft, YouTube අධ්‍යාපන කැප් සහ වෙබ් භාවිතයන් සඳහා සුවිශේෂී ගාස්තු සමග GB 35ක් රුපියල් 495යි GB 80ක් රුපියල් 995යි ඔබත් අදම ඇක්ටිවේට් කරගන්න. සුපිරි අධිවේගී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමග අදම ඔබේ නිවසත් බලකන්වන්න. ඩයලොග් අනාගතය අදයි. මාතෘකාව තුළ කියන්නේ කොරෝනා අභියෝගයේ ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම ප්‍රශස්තද නැද්ද කියන කාරණාවනේ. එතකොට යෝජක පාර්ශවයට වැඩි බරක් මට අනුව දකිනට කරන්න තිබ්බ මේ මාතෘකාවේ නායකතුමිය කතාවෙන් එක යම්තාක් දුරකට ආවා. ඒ කියන්නේ කොරෝනා නැති කරනවා කියන එක සෞඛ්‍ය ශාස්ත්‍රයට විතරක් කරන්න බෑ. ඒකට සෞඛ්‍ය, ආර්ථිකමය, දේශපාලන ඒ වගේ විවිධ පැතිකඩයන් තියෙනවා. ඒ පැතිකඩයන් වලට සාපේක්ෂව සෞඛ්‍ය ශාස්ත්‍රය කොරෝනා මර්ධනය කරන්න කරලා තියෙන ඒගොල්ලොන්ගේ කැපැසිටි එක හොඳයි කියන දේ කියන්න ලොකු බරක් තිබුණා. ඒක කැප්ටන්සි එකේ පදනමේදී යම්තා දුරකට ආවට මම දැක්කේ නැහැ විවාදයේ අන්තිම වෙනකන් ඒක ගලා යන බව. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ කියනවා දැන් බෙනඩික්ට් එකෙන් තර්ක කරනවා එයාපෝට් වැහුවේ නැහැ මුලින්ම එයාපෝට් වහන්න තිබ්බා. එයාපෝට් වහනවා කියන කාරණාව අපි ගත්තොත් යෝජකයන්ට කියන්න තිබ්බ විහාරමාදේවියට එයාපෝට් වහනවා කියන කාරණාවේ දේශපාලනමය වශයෙන් ගන්න තිබ්බ තීන්දුව තීරණයක්. ඒක හෙල්ත් මිනිස්ට්‍රේකට ගන්න බෑ සෞඛ්‍ය ඇමතිනියට කියන්න බෑ එයාපෝට් වහන්න කියන කාරණාව. ඒකට එයාපෝට් පරක් වෙලා හරි වහන තැනට බලපෑමක් කළේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් කියන කාරණාව ඉස්මතු කරන්න තිබුණා. සහ ඕගොල්ලන්ට තව කියන්න තිබ්බ මම දැකපු දේ තමයි ලංකාවේ මරණ ප්‍රතිශතය. ඒ කියන්නේ ලංකාවේ ලෙඩ අහුවෙච්ච ප්‍රමාණයට සාපේක්ෂව මරණ ප්‍රතිශතය කොච්චරද කියන කාරණාවම කියවෙනවා. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ සඳහා ප්‍රමාණාත්මක දෙයක් කරලා තියෙනවා කියන කාරණාව අපිට පැහැදිලි වෙන්න තියෙනවා. මොකද ලංකාව ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ යටිතල පහසුකම් අතින් ලංකාව කියන්නේ යටින් ඉන්න රටක්. උදාහරණයක් විදිහට ඉන්දියාව ගත්තොත් එහෙම වෙන්ටිලේෂන් මැෂින් ලංකාවට වඩා තියෙනවා. ඇමරිකාවේ මරණ ප්‍රතිශතය ලංකාවට වඩා වැඩි. එතකොට ලංකාව මේ අඩු මරණ ප්‍රතිශතයක් තියාගත්ත එකෙන්ම ලංකාවේ යම්තාක් දුරට මේ කොරෝනා පාලනය කරලා තියෙන කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා. එතකොට ලෙඩ්ඩු හම්බුනාට පස්සේ ඒ ලෙඩ්ඩු මැරෙන්නේ නැතුව ඒ ලෙඩ්ඩුන්ව ජීවත් කරවන්න තරමට කටයුතු කිරීම තුලින් සෞඛ්‍ය ශාස්ත්‍රය සාර්ථකයි කියලා ඔයගොල්ලන්ට තර්ක කරන්න තිබුණා. ඒක මම දකිනවා විවාදයේ ඔයාගේ කතාවෙන් නම් ගියාවට දිගටම ගලා යෑමක් තිබුණේ නැහැ. සාවා රිටර්න් ස්පීච් එකේ කියනවා පැහැදිලි කරලා. අපි කිව්වේ මේ දේවල් කියන එක. නමුත් අපි හිතුවා විවාදයේ 2 3 4 කියන ප්ලේසස් වලදී මේක තව වැඩිපුර ආවනම් මේක බෙනඩික්ට් එකට ලොකු අභියෝගයක් කරන්න තිබුණා. බෙනඩික්ට් එක දිගටම කිව්වේ කොරෝනා චීනෙන් අවුනාට පස්සේ අපි එයාපෝට් වහන්න පරක් වුණා කිව්වා. ඒගොල්ලන්ගේ පැත්තේ ඒගොල්ලන්ට කියන්න තියෙන දේවල් ඒවා තමයි. ඒවට ඔයගොල්ලන්ට චැලෙන්ජ් කරන්න තිබ්බා මම හිතන විදිහට. ඉතින් සමස්තයක් විදිහට කණ්ඩායම් දෙකෙන්ම මම ඊට වඩා කරුණු ඇත්තටම බලාපොරොත්තු වුණා. නමුත් හොඳයි අලුත් අත්දැකීමක් ඕගොල්ලන්ට ලොකු දීර්ඝ පාසල් නිවාඩුවකමුත් එක්ක විවාද කියන දේවල් අපිට තව බොහෝ කාලයකට දකින්නත් හම් වෙන එකක් නැහැ පාසල් වල. ඉතින් මේ වගේ අවස්ථාවක සහභාගී වෙන සම්බන්ධ මම ඔය සියලු දෙනාටම සුබ පතනවා. ඉදිරි යන කණ්ඩායම ඉදිරි වටේට කණ්ඩායම දෙකෙන් යම්කිසි කණ්ඩායමක් ගියාම ඒ කණ්ඩායම තවත් වඩා සූදානම් වෙලා හොඳ තරගකාරී විවාදයක් බලාපොරොත්තු වෙන්න අපි දකිනවා ඉදිරියේදීත්. ඉතින් අඩුපාඩු තියෙනව නැත්තේ නෑ. ඒ අඩුපාඩු මුලින්ම මාතෘකාවට බලන්න මාතෘකාවට අපිට සපෝට් කරන්න පුළුවන් පැති මොනවද කියන එක. ඒකට ගේන්න පුළුවන් කරුණු මොනවද කියන එක. මේ හැම දෙයක්ම බලලා ඉදිරියට සුබපතනවා සියලු දෙනාටම. මමත් දැක්ක ප්‍රධානම දෙයක් තමයි කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම තරගයකට මුහුණ දෙද්දී
එක එක්කෙනා තම තමන්ට අයිති වෙලා තියෙන තමන්ගේ වැඩ කොටස හරියට කරනවද නැද්ද කියන එක. නායකයා කොච්චර හොඳ බේස් එකක් ගෙනවත් වැඩක් නැහැ. ඒක චේන් එකක් වගේ ඉදිරියට ගලාගෙන යන්න. ඒ වගේ දැන් හැම කණ්ඩායමේ හැම සමාජිකයෙකුටම ලකුණු හම්බ වෙනවනේ. ඒ ලකුණු හම්බෙදි තේරුම් ගන්න ඕනේ ලකුණු වලින් තමන්ට කොච්චර වටිනාකමක් ලැබෙනවද කියන්නේ. ඒ නිසා කොච්චර මාතෘකාවෙන් තමන්ට වාසියක් තිබුණත් ඒ වාසිය ගත්තේ නැති වුණොත් අනිත් කණ්ඩායමට දේවල් කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒ අඩුපාඩුව හැදෙන්න ඕනේ ප්‍රධානම කණ්ඩායම් දෙකේම. සමහර දැන් තිබ්බ කණ්ඩායම් දෙකේම අපි බලාපොරොත්තු වෙනවා යම් කාරණාවක් ගැනදී ඒ කාරණාව සම්පූර්ණයෙන් කියවෙයි කියලා. නමුත් සම්පූර්ණයෙන් කිය නොවන අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලයේ අපිත් අසරණ වෙනවා. මොකද අපි ඉතුරු ටික හිතාගෙන කාරණා වලට ලකුණු දෙන්න බැහැනේ. තේරෙනවා මම කියන කාරණාව. ඒක නිසා ඉදිරියේදී තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා ටික සූදානම් කරගනිද්දී තමන්ගේ වගකීම හරියට තේරුම් ගන්න. ඒ වගකීම අනුව කටයුතු කරන්න. එහෙම වුණොත් ඔයගොල්ලෝ කරන දේ හරියට කරගන්න පුළුවන් වෙනවා. තාක්ෂණික ප්‍රශ්නත් එක්ක ඇත්තටම මේ පළවෙනි අත්දැකීමන්නේ. ඊටාම වෙනස් සහ අමුතු අත්දැකීමක්. ඒ කාරණාත් එක්ක ඔයගොල්ලෝ මේ විදිහට කරපු එකට ඇත්තටම සතුටු වෙනවා. සහ අනාගතයේ මේක තව වැඩි දියුණුවලා මේක ඉතින් සුමතරව කන්දේකේ අඩුපාඩු තේරුම් අරගෙන ඉදිරියට හොඳ කරගෙන. ඇත්තටම මටත් තිබ්බ ප්‍රශ්නේ තමයි කුෂාන් අයියට තිබ්බ ප්‍රශ්නේ තමයි මටත් තිබ්බේ. ඒ කියන්නේ Taman ඒ කියන්නේ විශේෂයෙන් ගත්තොත් එහෙම විහාර මහදේවි බාලිකා විද්‍යාලයට ඕගොල්ලන්ට තිබ්බා ඇවිල්ලා තියෙන රිසල්ට්ස්. ඕගොල්ලෝ දන්නවා මේ වෙද්දි ප්‍රතිඵලයක් විදියට අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාව සාපේක්ෂව ඉතාමත් මේ හොඳ සාධනීය මට්ටමකින් මේක පාලනය කරලා තියෙනවා. හරිද? ඕගොල්ලන්ට තිබ්බා ඒ ගත්ත ප්‍රතිඵල කොහොම හරි සූදානම් කියන වචන තමයි තියෙන්නේ. නමුත් ඒ සූදානම් කියන වචනයට ඒ ගත්ත ප්‍රතිඵල එකතු කරගන්න තිබ්බ තමන්ගේ නිර්වචන සහ පදනම ඔස්සේ. ඒක යම් තාක් දුරකට කරා. නමුත් කරුණු කියද්දි දෙකෙන් තුනෙන් ඒ බාරේ කොයිතරම් දුරට ඉෂ්ට වුණාද කියන ප්‍රශ්නේ මට තිබ්බා. අනිත් එක තමයි සක්සස් රේට් එක. ඒ කියන්නේ අපි මේ අර කුෂාණය කිව්වත් වගේ අපි කොහොමද මරණ කියන්නේ කොරෝනා හැදෙන කීය දෙනෙක්ට මරණ අනුපාතය වෙන රටවල් එක්ක සංසන්දනය කරන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඍජුව සම්බන්ධ වෙන්නේ එතනට. ඇත්තටම ඕගොල්ලෝ කතා කරද්දී ඕගොල්ලෝ පිළිගත්තේ දේශපාලන ක්ෂේත්‍රයෙන් සහ අනිත් පාර්ශ්ව වලින් වෙච්ච අඩුපාඩු ඕගොල්ලෝ මේගොල්ලෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දාද්දී ප්‍රතියෝජක කණ්ඩායම දාද්දී ඕගොල්ලොත් එක පිළිගෙන පැත්තකට වුණා කියන එක මට පෙවුණා. ඒක එහෙම නොවෙන්න වග බලා ගන්න තිබ්බා. ඒ වගේම ප්‍රතියෝජක කණ්ඩායම ගත්තොත් ප්‍රතියෝජක කණ්ඩායම මට මුලින් යම් අපහදිරි තැන් තිබ්බා. නමුත් සිව්වෙනි කතිකයට වෙද්දී ඒගොල්ලෝ පොඩ්ඩක් වචන හරමයක් කරලා ඒගොල්ලන්ට පුළුවන් වුණා අන්තිම වෙද්දී ඔප්පු කරලා පෙන්නන්න හරි. මේ ලංකාව මේ තරමට අපි මේව කරලා තියෙන්නේ මේ තරමට යටපත් කරගෙන තියෙන්නේ මේ ප්‍රශ්නය සූදානමත් එක්ක නෙමෙයි රියැක්ෂන් එකත් එක්ක. අපි කොහොමද මේ අවස්ථාන් වලට ප්‍රතික්‍රියා කරන්න කියන එක. ඒක ඇත්තටම සිව්වෙනි කතාව විතර එද්දී තරමක් දැනෙන්න කියවුණා කියලා මට හිතුණා. ඇත්තටම කියන්නේ ඔයගොල්ලෝ හරිම දක්ෂයි. ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. දක්ෂතාවය අතින් මේ හැම දෙයක්ම හොඳට තිබ්බා. මම බලාපොරොත්තු කියන්නේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න ඕන නම් විශේෂයෙන් යෝජක කණ්ඩායම විවාදය ඇතුලේ ඇත්ත තමයි මේකෙදි කතා කරන්න එන අවස්ථා අඩුයි. ස්ට්‍රැටජික් ටයිම් අවුට් එක විතරයි ඔයගොල්ලන්ට කතා කරන්න වෙන්නේ. ඒ ප්‍රශ්න තියෙනවා. නමුත් විවාදයේ ඇතුලේ එහා පැත්තෙන් මොකද්ද කරන්න හදන්නේ කියලා මේ තේරුම් අරගෙන ඒකට පහර එල්ල කරන්න ඔයගොල්ලෝ ඊළඟ වටවලදී මීට වඩා පුහුණු විය යුතුයි කියන මතේ මම ඉන්නවා. ශාන්ත බේඩි කණ්ඩායමත් එහෙමයි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සමහර තැන්වලදී ඔයගොල්ලෝ කියපු කතාව ඒගොල්ලන්ට මම පිළිගන්නවා. මට අනුව ඕගොල්ලන්ට කියන්න තිබ්බ කියන්නේ තරමක් දුරට අවස්ථාවන් අඩුයි මේකෙදි. මොකද ඕගොල්ලන්ට පැහැදිලිව පේන්න තිබ්බා ලංකාව සාපේක්ෂ සාර්ථකයි කියලා අනිත් රටවල් වලට සාපේක්ෂව. ඒක තුල ඉඳගෙන ඕගොල්ලන්ගේ බාර ඔප්පු කරපු හැටි මම කැමතියි. නමුත් දෙක තුන යද්දි මීට වඩා පදනම ස්ට්‍රෝං කරන්න ඕගොල්ලොත් විවාදය අතරදී මේව කරන්න පුළුවන් නම් හොඳයි. සිව්වෙනි කතිකයාගෙන් ඒක මම හිතන්නේ ගොඩක් හොඳට වුණා කියලා මම පිළිගන්නවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලයත් කොටහෙඩ ශාන්ත බෙනඩික්ත විද්‍යාලයත් අතර පැවති විවාදයේ දක්ෂතම විවාදකයා ලෙස තේරීපත් වෙනවා කොටහෙඩ ශාන්ත බෙනඩික්ත විද්‍යාලයේ කවිෂ් කඩයස්. ඒ අනුව
කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලයත් කොටහේන ශාන්ත බෙනඩික්ත විද්‍යාලයත් අතර පැවති විවාදයේ විනිශ්චය මණ්ඩලයේ බෙදුණු තීරණයකට අනුව ජයග්‍රහණය හිමි කර ගන්න ලබන්නේ කොටහේන ශාන්ත බෙනඩික්ත විද්‍යාලය. එසේනම් අධ්‍යයනයේ විවාදයේ සමගින් සහභාගී වුණු පාසල් විවාද කණ්ඩායම් දෙකටත් මේ විවාදය පැවැත්වීම සඳහා විනිශ්චය මණ්ඩලය ලෙස අපිට දායකත්වය ලබා දුන්න විනිශ්චය මණ්ඩලය ඔබ සියලු දෙනාටමත් අධ්‍යයන සංග්‍රාමයේ ඔන්ලයින් එඩිෂන් යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අපිට ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ආයතනයටත් ඒ වගේම අපගේ නිල අධ්‍යාපන සහකරු වන Chartered Institute of Personnel Management ආයතනයටත් ඒ වගේම අපට සමානුග්‍රහකත්වය ලබා දෙන Dr. Pet Animal Hospital ආයතනයටත් අද දින විවාදයෙන් නැරඹීම සම්බන්ධයෙන් අපහ එක්වුණු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර ඔබගෙන් සමුගන්නවා ඔබ සැමට සුවදායක දවසක්.